And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 33478ක්. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 688න් 200ක් කොළඹින්. කොවිඩ් මරණත් 154 දක්වා ඉහළට. වාහන අංක තහඩුවලින් පළාත් අක්ෂරය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය. සතොස වාහන වංචාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට. මීරිගමදී මත්පැන් පානය කළ සොහොයුරන් දෙදෙනෙකු මරුට. තවත් අයෙකු රෝහලේ. මාල කැඩූ හිටපු ලුතිනන් කර්නල්. දමුල්ල වයිකින් පරාජය කළ ජෆ්නා ස්ටැලියන්ස් LPL අවසන් තරගයට. ජෝ බයිඩන්ගේ ජය දෙවන වරටත් තහවුරු කෙරේ. දෙදහස් පහළවත් 2019 අතර කාලය තුළ ලංකා සතොස ආයතනයේ සිදු වූ අයයි පැවසෙන වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ ඊයේ රාත්‍රී ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිල්ලක් මත ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ලංකා සතොස ආයතනයේ වාහන අවභාවිතාවක් කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම 2015ත් 2019ත් අතර කාලේ මෙම අවභාවිතාවන් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. එසේ අත්අඩංගුවටගත් පුද්ගලයන් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙන්ම නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කර ඇති අබ්දුල්ලා මොහමඩ් මහරුප් නැමැති අය සහ මාතලේ ප්‍රදේශයේ පදිංචි ෆාරුක් මොහමඩ් අස්ලාම් නැමැති අයෙක්. විශේෂයෙන්ම ලංකා සතොස ආයතනයට අනුයුක්තව තිබූ වාහන කිහිපයක් අවභාවිතාව කිරීම සම්බන්ධයෙන්ුයි මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. හිටපු මන්ත්‍රීවරයා ඊයේ දිනේදී ඔහුගේ නිවස පිහිටි කින්යා ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම අනෙක් තැනැත්තා මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණ පවත්වනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ට කොවිඩ් තත්වයෙන් ආරක්ෂා වීම සඳහා දේශීය ඖෂධයක් ලබා දුන් බවට පැතිර යන කටකතාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයා පවසනවා. මේ අතර සැක කටයුතු රෝගීන් වෙන් කර තැබීම සඳහා විශේෂ ඒකකයක්ද මේ වන විට අපේක්ෂා රෝහලේ ආරම්භ කර තිබෙනවා. වෛද්‍යතුමනි මොකක්ද මේ වාට්ටුව? ඇයි මේ වගේ වාට්ටුවක් ස්ථාපිත කරන්න තීරණය කරේ? මේ වාට්ටුව ඊයේ ඕපන් කරේ මේ ශ්වසන රෝගීන් සැක කටයුතු කොරෝනා රෝගීන් රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සහ PCR පරීක්ෂණය කළා. එහි ප්‍රතිඵලය එනකන් අපිට මේකේ සාමාන්‍ය වාට්ටුවල තියන්න බෑ. ඒ වාට්ටුවල තියෙන වෙන් කිරීමේ කාමරයක්. නමුත් අපි මේක මේ සති දෙකක් ඇතුළත මේ වාට්ටුව අපි හදලා ඉවර කරා. මීට අමතරව තව වාට්ටුවක් තියෙනවා වෙන් කර තැබීමේ. මෙහි ප්‍රධාන අදහස PCR පොසිටිව් වෙනකන් ඒ සැක කටයුතු ලෙඩා එක්කෝ ඒ කියන්නේ කොරෝනා තියෙනවද නැද්ද දැනගන්නකන් මෙතන වෙන් කර තැබියාගෙන අයිසොලේෂන් වෝඩ් එකක්. ඒ වගේම තමයි විශේෂ වෛද්‍යතුමනි දැන් මේ වන විට මේ මහරගම අපේක්ෂා රෝහලෙන් COVID-19 රෝගය වැළඳුණු රෝගීන් කී දෙනෙක් වාර්තා වුණාද? රෝහලෙන් වාර්තා වුණා නෙමෙයි. රෝහලට ආපු අයගේ අපි මෙහෙම පරීක්ෂණ කරලා බලනකොට 32ක් අද උදේ 6 වෙනකොට 32ක් වාර්තා වෙලා තියෙන රෝගීන් සහ රෝගීන් එක්ක පැමිණි අය ඒ අය අපි ප්‍රතිකාර මධ්‍යස්ථානට යොමු කරලා තියෙනවා. මෙතන ප්‍රතිකාර කරන්නේ. ඒ වගේම මේ එක මරණයක් සිද්ධ වුණා. නමුත් ඒ මරණය ලියුකේමියා කොහොමත් අමාරු ලෙඩෙක්. මම ඊටාම සතුටු වෙනවා, ඊටාම ආඩම්බර වෙනවා. මෙතෙක් අපේ කාර්යමණ්ඩලයේ කාටවත්
මේ රෝගය වැළඳුන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා දිගටම ඒ කියන්නේ අපේ ආරක්ෂක ක්‍රම විධාන ඊටම සාර්ථකයි. ඒ 32ත් මෙහෙම උනේ සමහරට යම් පරීක්ෂණ වලට අපි ළමා රෝහලට යවන්න උන ලෙඩ්ඩු අන්න එතනින් තමයි මේ වුණේ මේක පටන් ගත්තේ. මේ ඉන්න රෝගීන්ගේ ඒ වගේම කාර්ය මණ්ඩලයේ ප්‍රතිශක්තිකරණය වැඩි කරන්න ඕනේ. ඒ සඳහා ඔබ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරාද මොන හරි දෙයක් කළා තියෙනවද? ප්‍රතිශක්තිය වැඩි කරන්න කියලා මම මගේ රෝගීන් හෝ කාර්ය මණ්ඩලයක මේ එක්ස්පෙරිමන්ට් පරීක්ෂණ කරන්න ගියේ නෑ. නමුත් මේ ඇයට සියලුම ආරක්ෂක උපකරණ සහ මේ ඒ ක්‍රමවේදයන් පාවිච්චි කරා. ඊට අමතරව පෝෂණයත් රෝගීන්ගේ පෝෂණය ගැන අපි සැලකිලිමත් වුණා. ඒ ඇරෙන්න මට කිසිම අයිතියක් නෑ මේ අත්හදා බැලීම් කරන්න මේ රෝගීන් එක්ක යම් කටකතා පැත්තන පිළිකා රෝගීන්ට මෙහෙම පැණියක් දුන්නා කියලා මම එහෙම දෙයකට අවසර කරේ නෑ. මේ රෝහලේ කිසිම එහෙම අත්හදා බැලීම් කරන්නත් බෑ, කරන්නෙත් නෑ. මීරිගම කීරදිනිය මොට්ටෑව වත්ත ප්‍රදේශයේදී මත්පැන් පානය කළ පුද්ගලයන් දෙදෙනෙකු එම මත්පැන් වර්ගය විෂවීමෙන් මිය ගොස් තිබෙනවා. පොලිසිය පවසන්නේ අදාළ මත්පැන් වර්ගය ලබා දුන් කොළඹ වරායේ කන්ටේනර් රථ රියදුරකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි. මීරිගම කීනදෙනිය මොට්ටෑවත්ත ප්‍රදේශයේදී අවමංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයන් සිවතෙනෙකු පෙරේදා රාත්‍රියේ මෙම මත්පැන් පානය කර තිබෙනවා. එම පුද්ගලයන් 4 දෙනාගෙන් 3 දෙනෙක් අදාළ මත්පැන් වර්ගය විෂවීම හේතුවෙන් රෝහල්ගත කර ඇති අතර ඉන් පුද්ගලයන් 2 දෙනෙක් මිය ගියා. අනෙක් පුද්ගලයා තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා. මියගිය පුද්ගලයන් දෙදෙනා 47 හැවිරිදි සහ 54 වන වියේ පසුවන අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරින් දෙදෙනෙක්. මේ මත්පැන් පානය කිරීම සඳහා ඔවුන්ට ලබා දී ඇත්තේ කොළඹ වරායේ සේවය කරන පුද්ගලික සමාගමකට අයිති කන්ටේනර් රථයක් පදවන පුද්ගලයෙකු බවටයි වාර්තා වෙන්නේ. සිද්ධියට සම්බන්ධ මත්පැන් ලබා දුන් පුද්ගලයා මේ වන විට මීරිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ගැන විමර්ශන ආරම්භ කරනවා. අපි විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මේ මත්පැන් පානයට ගිජු වෙච්ච මෙවැනි ප්‍රදේශවල ජනතාවගෙන් මේ විවිධාකාරී පුද්ගලයන් ලබා දෙන මෙවැනි ස්ප්‍රීතු වර්ග ජීවිතයට හානිකර ස්වභාවයක් පෙන්눔 කරනවා. ඒ නිසා මෙවැනි ආකාරයට ක්‍රියා කිරීමෙන් වළකින ලෙස මේ මත්පැන් මොහු රැගෙන ආකාරය කුමන ස්ථානයක සිට රැගෙන ආවාද මෙහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥ මත පිළිබඳවත් විමර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මරණ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් සහ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. COVID-19 ආසාදිත තවත් මරණ දෙකක් සිදු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඒ අනුව සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 154ක්. මේ අතර ඊයේ COVID-19 ආසාදිතයින් 688 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ දෙකම සිදු ඇත්තේ බස්නාහිර පළාතෙන්. ඒ අනුව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් COVID-19 ආසාදනය වීමෙන් මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ COVID-19 ආසාදනය සමග අධිරුධිර පීඩනය නිසා ඇති වූ හෘදයාබාධයක්. කොළඹ 14 පදිංචි 65 යටි පුද්ගලයෙකුද පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගියා. එම පුද්ගලයා මිය ගොස් ඇත්තේ COVID නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන්. මේ අතර ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතින් 688 දෙනාගෙන් 3 දෙනෙකු විදේශීය මුහුදු ආරක්ෂක නිලධාරීන්. අනෙක් ආසාදිතින් 685 දෙනාගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 200ක් වාර්තා වී තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 117 දෙනෙකු වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 113 දෙනෙකු වාර්තා වුණා. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 29833ක්. ඉන් ආසාදිතින් 20901 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව තවත් COVID-19 ආසාදිතින් 125 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතර 7 දෙනෙක් නිලධාරීන් බවයි බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ. ඒ අනුව මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3212ක්. ඔවුන් අතරින් නිලධාරීන් 65 දෙනෙකු සහ ප්‍රඳවියන් 946 දෙනෙකු මේ වන විට සුවය ලබා තිබෙනවා. සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවලින් ඊයේ තවත් COVID-19 ආසාදිතින් 18 දෙනෙකු වාර්තා වුණා. ඉන් 5 දෙනෙකු අපනයන සැකසුම් කලාපය තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිස අතරින් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. සෙසු ආසාදිතින් වාර්තා වී ඇත්තේ ගිනිගත් තේන හංගල්ල සහ ඇහැලියගොඩ ප්‍රදේශවලින්. ඒ අනුව එම අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා තුළින් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 160ක්.
බස්නාහිර පළාතෙන් පිට අම්පාර ප්‍රදේශය තුල කල්මුනේ සමන්තුරේ ප්‍රදේශවල ඊළඟට උතුරු පළාතේ යාපනයේ දිස්ත්‍රික්කය තුල ඒ වගේම එතනින් පහළ කිලිනොච්චිය වගේ දිස්ත්‍රික්කවල යම් යම් අවදානම් ඒ වගේම කුරුණෑගල රත්නපුර දිස්ත්‍රික්කයේ වගේ තැන්වල ඒ වගේ වතුකරය ආශ්‍රිතව මතුවලා තියෙන මහනුවර දිස්ත්‍රික්කය තුල මතුවෙච්ච සහ එතනින් එහාට නුවරඑළිය දිස්ත්‍රික්කයේ රෝගීන් යම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවා. රටපුර වාර්තා වෙන රෝගීන් සමහරක් ගත්තාම විශේෂයෙන් බිම් මට්ටමේ ඉන්න සෞඛ්‍ය වෘත්තිකයන් පවා කියනවා මේ එකට එකක් සම්බන්ධතාවය හොයාගන්න බැරි රෝගීන් හම්බ වෙනවා කියන කාරණේ. ඒ නිසා වසංගත රෝග විද්‍යාංශයට අපි නැවත අවධානය කරනවා. කරුණාකරලා මේ තියෙන தත්ත්වයන් විශ්ලේෂණය කළා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත් මාර්ගෝපදේශ සැලකිල්ලට අරගෙන රටට හරි අවදානම කොහෙද තියෙන්නේ කියලා පැහැදිලි කරන්න කියලා. පාසල් විවෘත කිරීම, පෙර පාසල් විවෘත කිරීම, ටියුෂන් පන්ති නැවත ආරම්භ කිරීම, ගුවන්තොටුපොළ විවෘත කිරීම මේ වගේ තීරණ රැසක් ඉදිරියේදී ගන්න නියමිතයි. නමුත් ඒ තීරණ ගැනීමේදී වැදගත් වෙනවා අපි ස්ථානගත වෙලා ඉන්න තැනට අනුවනේ ප්‍රතිචාර දක්වන්න ඕන. සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව ගෙනගත් හේන පිටවල යටිබේරිය ප්‍රදේශයේ කැලණිගඟ ආසන්නයේ පවත්වාගෙන ගිය රාෆ්ටින් සේවා මධ්‍යස්ථානයක් తాවකාලිකව වසා දමා තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ එම සහනයට රතු නිවේදනයක්ද නිකුත් කර ඇති අතර එහි සේවකින් ගෘහස්ත නිරෝධායනයට යොමු කර ඇති බවයි. එහි සේවකින් PCR පරීක්ෂණ වලටද යොමු කිරීමට නියමිත බව සෞඛ්‍ය අංශ පැවසුවා. රාෆ්ටින් සේවාව ලබා ගැනීමට එම සහනයට පැමිණ සිටි සංචාරකින් පිරිසක්ද ආපසු හරවා යාවීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. මේ වන විට ලංකාව පුරාම පුද්ගලයන් 98,000ක් පමණ ගෘහස්ත නිරෝධායන ක්‍රියාවලියට යොමු කරලා තියෙනවා. සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා දැන්වීම් යොදලා තියෙනවා. ඒවට අනුගත වෙලා කටයුතු කරන්න. ඔබ නිරෝධායනයට ලක් වෙලා තියෙනවා නම් මොන ප්‍රදේශයක හිටියත් ඔබ ඉන්න පරිශ්‍රයෙන් පිටතට යාම සපුරා තහනම් වෙනවා. එසේ පිටතට ගියහොත් ඒ අයට එරෙහිව නීතිය මගින් කටයුතු කිරීමට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම එම නිවෙස් වලට පිටස්තර අය යනවා නම් එයත් නිරෝධායන නියෝගයකට පටහැනි ලෙස කටයුතු කිරීමක් වෙනවා. ඒ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබ කුමන ප්‍රදේශයක හිටියත් මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවයේ තබා ගැනීම අනිවාර්ය වෙනවා. ඊයේ දිනය තුලත් මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 55 දෙනෙක් පමණ අත්අඩංගුවට ගනු ලැබුවා. මේ වන විට ඔක්තෝබර් 30 වෙනිදා සිට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 1445ක් පමණ වෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 33478ක් දක්වා ඉහළ ගොස් වෙනවා. ඔවුන්ගෙන් 9015 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අංශ පැවසුවා. මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති ආසාදිතයින් සංඛ්‍යාව 24309ක්. ඊයේ දිනේත් නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා PCR පරීක්ෂණ 9363ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මෙරට තුළ සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 10,27,045ක්. මේ උත්සව සමයක් වුණත් උත්සවය සතු සාමිචියෙන් පිරිස් එකතු වෙලා සමරන්න පුළුවන් තත්ත්වයක් අද නැහැ. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ හැකිතාක් තමුන්ගේ ගමන් බිමන් සීමා කරන්න, විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් ඔබට යෑම සීමා කිරීම ඉතාමත්ම වැදගත්. එසේ යම්කිසි කෙනෙක් යනවා නම් තමුන්ගේ ගම්බිම් බලා යනවා නම් ගම්බිම් වලදී විවිධ අමුත්තන් හමු වෙන්නේ නැතුව පුළුවන් තරම් තමුන්ගේ නිවසට වී සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. එසේ නැති වුණොත් මේ උත්සව සමය අවසන් වන විට බස්නාහිර පළාත තුල අද ප්‍රමුඛව දකින්න තියෙන COVID-19 අනිත් දිස්ත්‍රික්ක වලටත් පැතිරීමේ අවදානම තියෙනවා. මේ අතර මේ දිනවල අන්තර්ජාලීය සංසරණය වන COVID-19 රෝගී තත්ත්වය සඳහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම් තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු අත්හදා බැලීමෙන් වළකින ලෙස දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසන්නේ ආයුර්වේද සහ දේශීය වෙදකම තුළ ඖෂධ සකස් කිරීමේදී ගනු ලබන අමුද්‍රව්‍ය පිළිබඳව වඩා සැලකිලිමත් වන අතර ඒ සඳහා භාවිත කළ යුත්තේ ශාකයේ කුමන කොටසද යන්න පිළිබඳව නිශ්චිත අවබෝධයක් ලබා ගැනීම වැදගත් බවයි. ඒ අනුව නිශ්චිත ශාක කොටස භාවිත නොකළහොත් එම ඖෂධ වට්ටෝරුවේ නියමිත ගුණය නොලැබෙන බවද එහි සඳහන්. ඒ අනුව පාරම්පරිකව භාවිත කරනු ලබන අනෙකුත් ආගන්තුක වට්ටෝරු භාවිත කිරීමෙන් වළකින ලෙසයි අදාළ අමාත්‍යාංශය දැනුම් දෙන්නේ. මේ අතර COVID-19 රෝගීන් සුව කිරීම සඳහා දේශීය වශයෙන් නිෂ්පාදනය කළ පැණිය පිළිබඳව පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අදහස් පළ කළා. මහාචාර්යවරු 7 දෙනෙකින් යුතු කමිටුවක නිර්ණායක මත මේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්න පියවර ගන්න තියෙනවා. ඒ වගේම අපි එම වෛද්‍යවචාර්යතුමා හමු වෙලා එම ස්ථානට ගිහිල්ලා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග පෞද්ගලිකවම ඒ බෙහෙත් ඖෂධය සකස් කරන ආකාරය පිළිබඳව විමසලා ඒ වගේ නිරීක්ෂණය කරලා එමත් තමයි පරීක්ෂණ අවස්ථාව යටතේ පවතින්නේ. ඔය සිසිර ජයකුඩිය ඔක උස්සගෙන ඇවිල්ලා අපි දැක්කා ඒක බෝතලේ කටේ තියාගෙන ගහනවා සුදර්ශනී පැණි. මුලින්ම ගෙනාවා දුම් මුට්ටියක් උස්සන් ආවා. කිව්වා මේ දුම් මුට්ටියෙන් හොඳ වෙනවයි කිව්වා කොරෝනා. ඊට පස්සේ හෙළසුවේ කියලා කැඳ එකක් අරන් ආවා. ඊට පස්සේ ඔය ඇමතිවරයාම උස්සගෙන ආවා සුවදරණිය කියලා එකක්. අරගෙන මාධ්‍ය සාකච්ඡා තියලා මෙන්න ලංකාවේ කොරෝනා වලට බෙහෙතක් හොයාගත්තා මෙන්න සුවදරණිය කියලා පෙන්නකෝ දැන් සුවදරණිය. ඊට පස්සේ ඔන්න අන්තිමට
අර මේ පැණියක් උස්සන් ආවා කෑගල්ලේ පැණිය ධම්මික පැණිය. අද විපක්ෂයේ බොහෝ අය අර ධම්මික මහතාගේ දේශීය බෙහෙත් වර්ගයට විරුද්ධව විවිධ ප්‍රචාරයන් දියත් කරනවා. ඒක හෙලා තලා කටයුතු කරනවා. ඒ සම්බන්ධව විවිධ විවේචනය කරනවා. හැබැයි කිසිම කෙනෙක් මේ රෝගය සමනය කරගන්න පාලනය කරගන්න කරන්න ඕන දේ මේකයි කියලා කියන්න තරම් හැකියාවක් නැහැ. පාර්ලිමේන්තුවට ගෙනල්ලා ලැජ්ජ නැතුව කතානායකතුමා ඇතුළු කණ්ඩායමක්ම කතානායක කාමරයේදී ඔය පැණි බිව්වා. අපිට හම්බුන්නේ නැති එක හොඳයි. කොච්චර හොඳයිද? අපිට මම නම් හම්බුණත් බොන්නේ නැහැ. එහෙම මේ එක එක්කෙනා ගෙනල්ලා දෙන පැණි බොන්න ඖෂධ බෙන්නන්න මම වෛද්‍යවරයෙක් වෙලා නැහැ. ඒ ඔය දැන් ඉන්න මහාචාර්යවරු ඒ තත්ත්වයට වැටුණාට මම වැටෙන්නේ නැහැ ඒ තත්ත්වයට. හොඳ එක හදලා දෙන්නකෝ අපිට. අතට මේක බොන්න. සමහර කට්ටිය දැන් අපිත් දැන් ඒක බීලා ඉන්නේ කියලා. නේද? පාර්ලිමේන්තුවේ ඔක්කොම බීලා ඉන්නේ කියලා නෑ අපිට බොන්න හම්බුන්නේ නැහැ. මොකද ඒ කතානායකතුමාට විතරයි දුන්නේ. එනකොට ඒ වටේ හිටපු දෙන්නෙත් තුනෙත් බීපයක් තමයි දාලා තිබුණේ. දැන් ඉඳන් ඉන්නේ පාර්ලිමේන්තුවේ දේශීය විසවාම් පැණිය බීලා ඉන්නේ කියලා නෑ. එන්නත ලබා ගැනීම සඳහා අවධානයක් යොමු කරලා නැහැ. එක එක පැණි, එක එක සූත්‍ර, එක එක මුට්ටි ගඟට දැමීම මෙන්න මේ වගේ දේවල් කරන එකයි තියෙන ගැටලුව. අපි යෝජනා කරනවා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණු රෝගීන් 10 දෙනෙකුට අදාළ ආරක්ෂක ක්‍රම යටතේ මේ කියන පැණිය එහෙම නැත්නම් වෙනත් ප්‍රතිකාර විදියක් ආයුර්වේද ප්‍රතිකාර විදියක් ක්‍රියාත්මක කරන්න. දවස් 3-4න් තේරෙයි ඇත්ත වශයෙන්ම ඒකේ ප්‍රතිඵලය. ලෙඩේ සුව වුණොත් ඒ 10 දෙනාට විතරක් නෙවෙයි සමස්ත ශ්‍රී ලංකා වාසීන්ටම සමස්ත ලෝකයටම මහා සාන්තියක්. සාමාන්‍යයෙන් ඔය පැණියම එංගලන්තයේ හරි කොහේ හරි හදලා කුප්පියක දාලා එවනම් ඔය කියන කට්ටිය එහෙනම් හොයන්නේ බලන්න නැතුව බොනවා. එතකොට අහන්නේ සායනික පරීක්ෂණ හරියද අරක හරියද ලැබ් එකේ පරීක්ෂා කරාද ඒව බලන්නේ නැහැ. මෙතන තියෙන්නේ මානසික වශයෙන් තියෙන හීනමානයක්. ඒ හීනමානය නැති කරන එකත් අපිට පැවරලා තිබෙන වැඩක්. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා කිව්වම අභිමානයක් එන්න ඕනේ. This is Live at 12. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වන ජනතාව සහ මධ්‍යම පාන්තිකින් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළා. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම අධිකාරියේ නිලධාරීන් සමග අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව ඊයේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අලුතින් ඉදිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත් වන්නන් නැවත පදිංචි කිරීම උදෙසා ඉදිකරන අතර ඉතිරි නිවාස 3000 මධ්‍යම පාන්තිකයන් සඳහා වෙන් කිරීමට නියමිතයි. මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබා දීමේදී අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි. ඒ අනුව මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එම නිවාස ලාභීන්ට වසර 30ක් දක්වා 6.2.5ක පොලි අනුපාත යටතේ එම නිවාස ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම ව්‍යාපෘති මේ මාස අවසන් වීමට පෙර ආරම්භ කිරීමට මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාව පළ වුණා. ඉදිරියේදී කලාකරුවන් සඳහාද නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිතයි. 2024 වර්ෂය වන විට නිවාස ඒකක 1,50,000ක සංඛ්‍යාවක් නිම කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරනවා. විවිධ ආධාර යටතේ ලැබෙන නිවාස ව්‍යාපෘති උතුරේ දකුණේ හෝ වතුකරේ ජනතාව සඳහා පමණක් නොව රටපුරා සියලු සාමාන්‍ය ජනතාව වෙත බෙදී යා යුතු බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා. එසේම කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන බව පවසමින් ප්‍රමාද වන දැනට වැඩ ආරම්භ කර ඇති රථවාහන ගාල්වල වැඩ කටයුතු ප්‍රමාද වීම වැළැක්වීමට වහා පියවර ගන්නයිද අග්‍රාමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඒ අනුව රජයේ ඉඩම් ලබාගත හැකි ස්ථානවලින් ලබාගෙන මෙම රථගාල් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමටද බලධාරීන්ගේ එකඟතාව පළව තිබෙනවා. මේ අතර පෑලීගොඩ නව මැනින් වෙළඳපොළ තොග වෙළඳාම සඳහා ඊයේ දිනේ විවෘත කෙරුණු අතර පසුගිය කාලයේ ගැටලුවක් තිබූ වෙළඳුන්ට ප්‍රමාණවත් පරිදි කඩකාමර නොමැතිවීම සම්බන්ධයෙන් වූ තත්ත්වය සඳහා මේ වන විට විසඳුම් ලැබී තිබුණා. මෙම කඩකාමරවල මාසික කුලිය සඳහා 50%ක වට්ටමක් ලබා දෙන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දී තිබෙනවා. COVID-19 වෛරසයට එරෙහි නිපද වූ එන්නත් ලබා ගැනීමට රජය නිසි පරිදි පියවරගෙන නැතයි විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා පවසනවා. දික්වල ප්‍රදේශයේ සංවිධානය කර තිබූ සමගි ජන බලවේගයේ සමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.
ගමින් ගමට දොරින් තොරට රටවටා මැයින් සමගිජන බලවේගේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ පළමු අදියර විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් දික්වැල්ලේදී පැවැත්වුණා. දැන් මිත්‍රවරුනි COVID-19 මර්ධනය කිරීම උදෙසා දැන් එන්නත් නිර්මාණය එක පැත්තකින් Pfizer BioNTech එන්න තවත් පැත්තකින් Oxford AstraZeneca එන්න දැන් මම දැක්ක මේ අපේ රටේ පුද්ගලයෝ කිහිප දෙනෙක් කියනවා තාම මේ එන්නත් ටෙස්ට් කරලා නැහැ. දැන් ඇමරිකාව, එංගලන්තය, කැනඩාව එන්නත් කොච්චර අරගෙන තියනවද කිව්වොත් එක පුද්ගලයෙකුට අවස්ථා 10කදී ප්‍රතිකාර කරන්න පුළුවන් එන්නත් සමූහය ලබාගෙන තියනවා කැනඩාව. ඒ රටේ ජනතාව. අපේ රටේ මොකක්ද ප්‍රතිපත්තිය මේ එන්නත් ලබා ගැනීම? අපි Pfizer BioNTech එන්නත ලබා ගන්නවා. ඒ ලබා ගැනීම සඳහා සාකච්ඡා කරලා තියෙනවද? ගිවිසුම් අත්සන් කරලා තිබෙනවද? කවදද ලැබෙනවා නම් අපේ රටට ලැබෙන්නේ? මොකද මතක තියාගන්න ලෝකයේ රටවල් රැසක් අපිව පහු කරගෙන ඉදිරියට ගිහිල්ලා දැන් ඇනෝම් කරලා හමාරයි. මම කියන වර්තමාන රජයට කරුණාකරලා රටේ ජනතාවට කියන්න එපා. එන්නද ලැබෙන්නේ ලබන අවුරුද්දේ අගභාගයේ. දැන් මාර්තු මාසයේ ඉඳලා මේ හැම දෙයක්ම සැලසුම් කරන්න තිබුණා. නමුත් සැලසුම් කරේ මොකද්ද? පාර්ලිමේන්තු පැතිවර. 3න් 2 බොරු කියලා ලබා ගැනීම. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා හමුවීම සඳහා හෙට පසුරු 2:30ට ඔහුගේ නීතිඥවරුන්ට ප්‍රවේශය සලසා දිය හැකි බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වූ රියාජ් බදියුදීන් පාස්කෝ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ සාක්ෂි ලබා දුන්නා. සිය පවුලේ ඥාතියෙකුගේ දියණියක් සමග 2019 අප්‍රේල් 21 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ඉන්ෆාස් අහමඩ් විවාහ වී සිටි බවත් තමන්ද එම විවාහ මංගල්‍යයට සහභාගී වූ බවත් ඔහු සාක්ෂි ලබා දෙමින් පැවසුවා. සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකර වූ ඉන්සාෆ් අහමඩ් බෝම්බයක් පුපුරවාගත් බව තමන් දැනුවත් වූයේ ප්‍රහාරය එල්ල වූ දිනේ රූපවාහිනිය ඔස්සේ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් රියාජ් බදුදීන් මහතා සඳහන් කළා. සිය පවුලේ ඥාතියෙකුගේ දියණියක් සමග 2019 අප්‍රේල් 21 වෙනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරවාගත් ඉන්සාෆ් අහමඩ් විවාහ වී සිටි බවත් තමන්ද එම විවාහ මංගල්‍යයට සහභාගී වූ බවත් රියාජ් බදුදීන් මහතා සාක්ෂි දෙමින් සඳහන් කළා. එම විවාහ මංගල්‍යයට සහභාගී වූ අවස්ථාවේ ඉන්සාෆ් පළමුවරට හඳුනාගත් බවයි ඔහු සඳහන් කර සිටියේ. කෙසේ නමුත් ඉන්සාෆ් තමන්ගේ සමීප මිතුරෙකු යයි එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් සාක්ෂි ලබා දෙමින් රියාජ් බදුදීන් මහතා පැවසුවා. එම විවාහ මංගල්‍යයෙන් පසුව ඉන්සාෆ් සමග එතරම් සමීප සබඳතාවක් නොපැවති බවත් ඔහු කුළුබඩු අපනයන සම්බන්ධ ව්‍යාපාරයක නිරතව සිටි බව දැනුවත් වූ බවත් ඔහු සතුව තම කර්මාන්ත ශාලාවක් පැවතුණු බව තමන් දැනගත්තේ බෝම්බ ප්‍රහාරයෙන් පසුව බවත් බදුදීන් මහතා සාක්ෂි ලබා දෙමින් පැවසුවා. සාක්ෂිකරු පැවසුවේ 2019 වසරේ පෙබරවාරි මාසයේ එක්තරා දිනයක ඉන්සාෆ් තමාට දුරකථන ඇමතුමක් ලබා දී සිය සොහොයුරා වූ එවකට කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හමුවීමට අවස්ථාවක් ලබා දිය හැකි දැයි විමසීමක් කළ බවයි. ඉන්සාෆ් තම අපනයන කටයුතු සම්බන්ධයෙන් අමාත්‍ය බදියුදීන් සමග සාකච්ඡා කිරීමට එලෙස අවස්ථාව ඉල්ලා සිටි බව සාක්ෂිකරු සඳහන් කළා. පසුව තමන් මේ පිළිබඳව සිය සොහොයුරා වූ හිටපු අමාත්‍ය බදියුදීන් මහතා දැනුවත් කළ නමුත් පවතින කාර්යබහුලත්වය හමුවේ එවැනි අවස්ථාවක් ලබා දිය නොහැකි බව හිටපු අමාත්‍යවරයා තමන්ට පැවසු බව සාක්ෂිකරු සඳහන් කළා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ඉන්සාෆ් සමග කතා කිරීමට එතරම් කැමැත්තක් නොදක්වන බව තමන්ට පෙනී ගිය නමුත් ඊට හේතුව තමන් දැනුවත්ව නැතැයි සාක්ෂි දෙමින් ඔහු සඳහන් කර සිටියා. සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවේ 2019 වසරේ මාර්තු 1 වෙනිදා ඉන්සාෆ් තමන්ට දුරකථන ඇමතුමක් ලබා දී එදින සවස තමන් අමාත්‍යවරයා හමුවීමට අමාත්‍යාංශයට පැමිණෙන බව දැනුම් දුන් බවයි. අපේ අපනයන තහනම් කිරීම නිසා අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නේ. ඒ ගැන කතා කරන්න තමයි වෙලාවක් කිල්ලුවේ. එහෙම අවස්ථාවක් ලබා නොදෙන නිසා අපි ඕගොල්ලන්ට විරුද්ධව නඩු දානවා. තරහ වෙන්න එපා කියලා ඉන්සාෆ් මට කිව්වා. යයි සාක්ෂිකරු පැවසුවා. සාක්ෂිකරු පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණවලදී සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ බෝම්බකරු තමන්ට ඇමතුම් 7ක් ලබාගෙන ඇති බවත් තමන් එම කාලය තුළ කිසිදු ඇමතුමක් ලබාගෙන නොමැති බව හෙළි වූ බවයි. තමන් ඉන්සාෆ් සතු තම කර්මාන්ත ශාලාවට ගොස් කිසිවිටක ඔහු හමු නොවූ බව සාක්ෂි ලබා දෙමින් රියාජ් බදුදීන් මහතා සඳහන් කළා. ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ සියලු දුම්රිය ස්ථාන විෂබීජ හරණය කිරීමට අදාළව මුල් අදියරේ කටයුතු ඉකුද්දා දෙමටගොඩ සිට මහනුවර දක්වා ආරම්භ කෙරුණා. ඉකුද්දා දුම්රිය ස්ථාන කිහිපයක් විෂබීජ හරණය කළ ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම අද තවත් දුම්රිය ස්ථාන කිහිපයක් විෂබීජ හරණය කළා. ඒ ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සහ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව සමග එක්වයි.
ඒ අනුව ස්වර්ණ ශ්‍රී සත්කාර කණ්ඩායම අද පෙරවරුවේ හුරුපිටිය දුම්රිය ස්ථානය වෙත ළඟා වුණා. දෙමළ කොටින් ආරම්භ කළ මෙම ගමන දැන් අපි ඇවිල්ලා ඉන්නේ හුණුපිටිය දුම්රිය ස්ථානයට. ලංකාවේ සියලු දුම්රිය ස්ථාන විස බීජ හරණ කිරීමේ ක්‍රියාවලිය තමයි අපි දෙමළ කොටින් ආරම්භ කරේ. ඔබට පෙනෙනවා ඇති මේ සාන්ත චෝන් ගිලන් රථ හමුදාවේ අපේ ආදරණීය සහෝදරයින් මෙම දුම්රිය ස්ථානය පිරිසිදු කිරීමේ කටයුත්තේ නිරත වන ආකාරය. ඉතින් අපි දැන් හුණුපිටිය දුම්රිය ස්ථාන පරිශ්‍රය තමයි ඉන්නේ. හුණුපිටිය දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඉන්න අපිත් එක්ක. ඔබතුමන්ට මේ ක්‍රියාවලිය ගැන මොකද හිතෙන්නේ? ඇත ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයට සාන්ත සෙන්ට් ජෝන්ස් ආයතනයට ස්වර්ණවාහිනියට මේ අපි ස්තුතිය පද කරනවා මේ වෙලාවට. එම දුම්රිය ස්ථානයේ විෂ බීජ හරණය කිරීමෙන් පසු අනතුරුව ළඟා වුණේ එළියන මුල්ල දුම්රිය ස්ථානය වෙතයි. ස්වර්ණවාහිනී ආයතනයේ ශ්‍රී FM ගුවන්විදුලිය සමග එක්ව ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහන යටතේ තමයි අපි මේ විදිහට සියලු දුම්රිය ස්ථාන විස බීජ හරණ ක්‍රියාවලිය නිරත වන්නේ. මහනුවරින් ගමන් නැරඹූ ස්වර්ණවාහිනී ස්වර්ණ ශ්‍රී සත්කාර දෙවැනි කණ්ඩායම අද පිළිමතලාව දුම්රිය ස්ථානය වෙත ළඟා වුණා. ඒ සඳහා ජාත්‍යන්තර ඇතෑස් අධ්‍යාපන ආයතනය සාන්ත ජෝන් ගිලරත් හමුදාව අප සමග අත්වල් බැඳ ගන්නවා. ස්වර්ණ ශ්‍රී සත්කාර දුම්රිය ස්ථාන විෂ බීජ හරණය කිරීමේ ක්‍රියාවලියට අදාළව අප හෙට පෙරවරුවේ තවත් දුම්රිය ස්ථානයක් වෙත ළඟා වීමට නියමිතයි. රටේ ජනතාවට නිරෝගී සුවය සහ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ශ්‍රී පාදස්ථානයට ඖෂධ මංජුසාවක් පූජා කිරීමේ වැඩසටහනක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ආරම්භ කර තිබෙනවා. සුවදරණී මුනි සිරිපා වන්දනා නමින් නම් කර ඇති මෙම වැඩසටහනට බැතිබර මාධ්‍ය දායකත්වය ලබා දෙන්නේ ස්වර්ණවාහිනියයි. මේ මොහොතේට මුළු ලෝකෙම වගේම අපේ රටත් මුහුණ දී සිටින මේ තත්ත්වයෙන් අපේ රටේ ජනතාවට ආශිර්වාද කරමින් තවත් උතුම් සදහම් මෙහෙවරක් අද ආරම්භ වනවා. ගණේමුල්ල කොස්හින්න රාජමහා විහාරයේදී අද උදෑසන සුබ මොහොතින් දේශීය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහ ශාස්ත්‍රපති පූජ්‍ය පරකන්දිනී ධීරානන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සුවධරණී මුනිසිරිපා වන්දනා වැඩසටහන ආරම්භ වුණා. අතිශය වැදගත් ඖෂධ 108කින් සමන්විත මංජුසාව මේ වෙලාවේදී මහා සංඝරත්නය විසින් අමාත්‍ය සිසිර ජයකොඩි මහතුමන් වෙත පිරිනමනු ලැබුවා. මෙහිදී අමාත්‍යවරයා විසින් විශේෂ පීඨිකාවක් මත ඖෂධ 108කින් සමන්විත විශේෂ මංජුසාව තැන්පත් කෙරුණා. මෙම සුවිශේෂී ඖෂධ මංජුසාව රට පුරා ගෙන යමින් ජනතා ආශිර්වාදයට පාත්‍ර කෙරෙන අතර එළඹෙන 29 වෙනිදා මෙම ඖෂධ මංජුසාව සිරිපා මළුවට පූජා කිරීමට නියමිතයි. හතරක් ගත වනතුරු ශ්‍රීපාද මළුව දක්වා ගමන් කරන අවස්ථාව වනතුරු රටේ විවිධ ප්‍රදේශයන්හිදී දැකබලා ගැනීමට වන්දනා කිරීම අපේ රටේ සමස්ත ජනතාවටත් ලෝකවාසීන්ටත් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරගෙන තමයි අද දවසේ අපි මේ මුනිසිරිපා වන්දනා වැඩසටහන ආරම්භ කරන්නේ. මේ තිබෙන ඒ ආශ්චර්ය විදහා දැක්වීමට මේ තුලින් නිදුක් නිරෝගී සුවපත් භාවය ඒකාන්තයි සත්‍යයි කියන ඒ සංකල්පනාව යටතේම තමයි අපේ අමාත්‍යතුමා මේ කටයුත්ත ආරම්භ කරන්නට යෙදුනේ. පුරා දින 14ක් මේ ඖෂධ මංජුසාව ගමන් කරන සියලුම ස්ථානයන්හි තොරතුරු මේ ආකාරයෙන්ම ස්වර්ණවාහිනී බැතිබර දායකත්වයේ ඔස්සේ ඔබ වෙත ගෙනීමට අපි සූදානමින් සිටිනවා. සුවධරණී මුනිසිරිපා වන්දනා. වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂරය ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. ගොස් කාන්තාවන්ගේ ගෙලමැති රන්මාල කඩා එම රන්බඩු උකස් කළ පුද්ගලයෙකු අතුරුකිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පනාකුට යුද හමුදා කඳවුරේ වසර 6ක පමණ කාලයක් ලුතිනන් කර්නල්වරයෙකු ලෙස සේවය කර ඉන් ඉවත්ව සිටි මාලපේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි එක් දරුපියෙක්. බත්තරමුල්ල බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට මාර්ගයේදී මෝටර් රථයක් හදිස්සියේ ගිනිගෙන තිබෙනවා. ගිනිවීමේ රථ පැමිණ ගින නිවා දැමුවද එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබුණා. අසීමිත ලෙස සිදුවන වැලිකැනීම් හේතුවෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවීමෙන් පානීය ජල ගැටලුද මතුව ඇති බව පවසමින් ඊට එරෙහිව විරෝධතාවයක් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණා. ප්‍රාදේශීය ලේකම්වරයා විරෝධතාවය අතරට පැමිණීමේදී දෙපාර්ශ්වය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.
ආරච්චිකට්ටුව කරුකුපනේ ප්‍රදේශයේ නිවසක සංගවා තිබූ කහ කිලෝග්‍රෑම් 200කට වැඩි ප්‍රමාණයක් සමග නීති විරෝධී මත්පැන් තුකයක් හලාවත කොට්ටාශ බුද්ධි අංශයේ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. හාලිඇල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී බදුල්ලේ සිට හාලිඇල දෙසට ධාවනයේ වූ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටෙන අයුරු නිවසක සවිකර තිබූ CCTV කැමරාවක මෙසේ සටහන්ව තිබුණා. ඉන් කිසිවෙකුටත් බරපතල තුවාල සිදු නොවූ බවයි අප වාර්තාකරු පැවසුවේ. දැන් ක්‍රීඩා පුවත්. LPL තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දඹුල්ල වයිකින් කණ්ඩායම ලකුණු 37කින් පරාජය කරමින් LPL තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ඊයේ දඹුල්ල වයිකින්ස් කණ්ඩායම සහ ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ කාසියවාසී දිනු දඹුල්ල වයිකින් කණ්ඩායම පළමුවෙනි පන්දුවට පහර දීමට ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටිට පිවිසි ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ පළමු කඩුල ලෙස ජොන්සන් චාල්ස් පළමු පන්දු වාරයේදීම බිඳහෙලීමට තිබූ අවස්ථාවක් කසුන් රාජිත අතින් ගිලිහී ගියා. Full effort in the semi-finals. You said the word. Took it so easy. ඒ අනුව ආරම්භ කාඩුලේ සමනතාව ලකුණු 68ක් දක්වා රැගෙන යන්නට ජොන්සන් චාල්ස් සහ අවිෂ්ක ප්‍රනාන්දු සමත් වුණා. Whichever shot he plays, it's a six. Squeezed through the offside in typical. Picked up nicely. This guy can bat. Dictating terms. Another one. And clears the boundary. Another six. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 39ක් රැස් කළා. This has gone high, down to long on. And finally ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ඉතා හොඳ ආරම්භයක් ලැබුණද අවසන් භාගයේදී දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායක දසුන් ශානකගේ නිවැරදි පන්දු යවන්නන්ගේ සංකලනය හේතුවෙන් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුණු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 165ක් පමණයි. එහිදී ජොන්සන් චාල්ස් පන්දු 56කදී ලකුණු 76ක් රැස් කළා. පන්දු යැවීමේදී මාලින්ද පුෂ්ප කුමාර කඩුණු 2ක් විඳහෙළුවා. Superbly bowled. ලකුණු 166ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දඹුල්ල වයිකින් කණ්ඩායමට පන්දුවර 19 පන්දුවක් තුළ සීමු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 128ක් පමණයි. ඔබ තරඟ ලකුණු 33ක්, නිරෝෂන් දික්වැල ලකුණු 29ක් සහ රමේෂ් මෙන්ඩිස් තරඟයේ අවසන් භාගයේදී පන්දු 10කින් වේගවත් ලකුණු 26ක් රැස් කළා. So this is why I think is could be trouble. I'll tell you it's a direct hit. Dasun Shanaka must be in some sort of trouble. Plenty of shots like those. පන්දු යැවීමේදී වමිදු හසරංග කඩුළු 3ක් බෙදහෙළුවා. ඒ අනුව මෙම තරගයේ ලකුණු 37කින් ජයගත් ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම LPL තරඟාවලියේ හෙට පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සමත් වුණා. මේ අතර දඹුල්ල වයිකින් කණ්ඩායමේ නායක දසුන් ශානක තරගය ගැන මෙලෙස අදහස් පළ කළා. මම හිතන්නේ අපි පළවෙනි ඕවර් 6 සමිත් පටෙල්ලෝයි ඇන්ජලෝ පෙරේරාගේ දැවියාම මම හිතන්නේ ගොඩක් අපි පස්සට තල්ලු කරා. ඒත් එක්කම මගේ දුවද්දී දැවියාමයි අන්නෝර අලිගේ දුවද්දී දැවියාමයි ඒ දෙකෙන් තමයි ගොඩක්ම අපිට පාඩුව සිදු වුණේ. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ තරඟාවලිය තුලින් රමේෂ් මෙන්ඩිස්, ඇන්ජලෝ පෙරේරා, ධනංජය ලක්ෂාන්, ඒ වගේම වියස්කාන්, නුවන් තුෂාර ඉතින් මේ වගේ ක්‍රීඩකයන් රැසක් ඉන්නවා. මොවුන්ට දිගින් දිගට මේ වගේ අවස්ථා ලබා දෙන්න ඕනේ. අන්තර්ජාතික මට්ටමට එන්න කලින් මේ වගේ තරඟාවලියක් ක්‍රීඩා කිරීම ඉතාම වැදගත්. මොකද එතකොට අපිට ඒගොල්ලෝ ඉන්න ලෙවල්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ තරඟාවලිය වැදගත් වෙයි කියලා ඉස්සරහට. ලංකා Premier League 2020. ලයිව් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් 88 SMS සේවාව තිරයේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.